සුබ දවසක් පුතාලා හැමෝටම. ඉතින් පුතේ අද අපි නිව්ටන් නියම වල ඉතුරු කොටස් ටික චුට්ටක් ඉස්සරහට බලන්නයි ලෑස්ති වෙන්නේ. එතකොට මේ වෙද්දි පුතාලාට නිව්ටන්ගේ පළමු නියමය අපි විස්තර කරා. නියමයේ වළංගු වෙන තත්ත්ව, ඒ කියන්නේ අවස්ථිත නිර්දේශ රාමුව තුළ තමයි මේක වළංගු වෙන්නේ කියන කාරණේ කතා කරා. අවස්ථිතික නිර්දේශ රාමු සහ අවස්ථිතික නොවන නිර්දේශ රාමු කියන්නේ කොහොමද, මොනවද, ඒවා කොහොමද අපි වෙන් කරලා හඳුනගන්නේ, ඒව ටික කතා කරා. අවසාන වශයෙන් අවස්ථිතිය කියන අපි ඒ භෞතික වචනය අවස්ථිතිය කියන්නේ මොකක්ද කියන කතාව කතා කරා. අවසානට අපි ආපු නිගමනය තමයි වස්තුවක පවතින චල තත්ත්වය වෙනස් කරගන්න නිව්ටන්ගේ පළමු නියමයට අනුව එයා අකමැත්තක් දක්වනවා. ඒකයි එයා බාහිර අසන්තුලිත බලයක් ලැබෙනකන් පවතින චල තත්ත්වය තුලම පවතින්නේ. ඒ කිව්වේ බාහිරින් මෙයාට සම්ප්‍රයුක්ත බලයක් දුන්නේ නැත්නම් එයා නිශ්චලව හිටියොත් දිගටම නිශ්චලතාවයේ ඉන්නවා. එයා මොනවා හරි ප්‍රවේගයකින් චලනය වෙමින් හිටියොත් දිගටම ඒ ප්‍රවේගය තුල ඒ දිශාවටම චලිත වෙමින් පවතිනවා. ඒ කියන්නේ එයා පවතින චලිත තත්ත්වය තුල ඉන්න තමයි කැමැත්තක් දක්වන්නේ. එතනින් එයාව වෙනස් චලිතයකට තල්ලු කරනවා නම් අපි ඒකට බාහිරින් බලයක් යොදන්න වෙනවා. හරි. එතකොට මේ අවස්ථිතිය අපිට දකින්න පුළුවන් පුතාට මේ රූපේ පේනවා. කිලෝග්‍රෑම් 400ක ලෝහ ගෝලයක් තල්ලු කරනවා එක පුද්ගලයෙක් කිලෝග්‍රෑම් 40ක ලෝහ ගෝලයක් තල්ලු කරන දේ තියෙනවා තවත් කෙනෙකුට. එතකොට මෙතන සතුටින් ඉන්නේ A ගෝලය තල්ලු කරන මිනිස්සයාද B ගෝලය තල්ලු කරන මිනිස්සයාද? ඉතාලම තරලයි. ඔබ මෙතනට දැම්මොත් ඔබ බොහොම කැමැත්තෙන් බාරගන්නේ B ගෝලය තල්ලු කරන්න. එතකොට අන්න නිශ්චලව තිබ්බ AB ගෝල දෙකේ පවතින චලිතය වෙනස් කරනවා කියන එක තමයි මේගොල්ලෝ මේ කරන්න හදන්නේ. එතකොට නිශ්චලතාවයේ චලිතයක් බවට පත් කර ගැනීම පහසුයි. එයාගේ ස්කන්ධය අඩුනවා. ස්කන්ධය වැඩි එකාට අපිට එයාගේ නිශ්චලතාවය කියන චල තත්ත්වය වෙනස් කරන්න අපිට සාපේක්ෂව අපහසුයි. අන්න ඒක නිසා අපි කියනවා ස්කන්ධයේ වැඩි වස්තු වල අවස්ථිතිය, ඒ කියන්නේ පවතින චල තත්ත්වය වෙනස් කරන්න දක්වන අකමැත්ත වැඩි. ස්කන්ධයේ අඩු කට්ටියගේ සාපේක්ෂව අවස්ථිතිය අඩුයි. දැන් මේක තරල ගැන හිතලා කතා කරනවා නම් තරල කිව්වේ පුතේ ද්‍රව වායු ගැන පොදුවේ කතා කරොත් එතකොට අපිට කතා කරන්න වෙන්නේ මොකද අපිට තරලයක ස්කන්ධයක් ගැන කතා කිරීම හරිම අමාරුයි. ඒකට හේතුව ඔබ කල්පනා කරලා බලන්නකෝ වතුර ස්කන්ධයක් කියනවට වඩා වතුර කුට්සියම් පරිමාවක ස්කන්ධයක් කියන එක තමයි නිකන් වටින්නේ. ජලය ගත්තාම දැන් අපි ජලයේ කිලෝග්‍රෑම් 2ක ස්කන්ධයක් කියනවට වඩා අපි කියන්නේ බාල්දියක කිලෝග්‍රෑම් මෙච්චරක් තියෙනවා. ඒ කියන්නේ හැමතිස්සෙම ස්කන්ධය ද්‍රවයක පරිමාවත් එක්කම කතා කරන්න වෙනවා. මොකද අපිට ද්‍රවයක් වස්තුවක් විදිහට වෙන් කරලා ගන්න බෑනේ. ඒතර අපි යම් ද්‍රවයක් තියෙන තැනකින් ද්‍රව පරිමාවක් වෙන් කරලා ගැනීම තමයි කරන්නේ. මේ වස්තුව නම් වස්තුවක් විදිහට පවතිනවා. ඒතර යාට ස්කන්ධයක් කියලා නමකුත් දාලා තියන්න පුළුවන් මේ වස්තුවේ ස්කන්ධය මෙච්චරයි කියලා. නමුත් ද්‍රවයකට ඒක ප්‍රායෝගික කරද්දි හරි කරදරයි. ඒ නිසා අපි ද්‍රවයක ස්කන්ධය හැමතිස්සෙම ඉදිරිපත් කරන්නේ ඝන මීටර එකක පරිමාවක් අරගෙන. ඒ පරිමාව ස්කන්ධය තමයි හැමතිස්සෙම කියන්න පුරුදු වෙලා තියෙන්නේ. එතකොට ද්‍රවයක ඝන මීටර එකක ස්කන්ධය අපි මෙතනින් පස්සේ නම් කරනවා ඝනත්වය කියන්නේ. අපි v පරිමාවක ස්කන්ධය නම් ඝන මීටර එකක මේ තියෙන v පරිමාවක ස්කන්ධය m කියලා. ඒතර ඝන මීටර එකක බැලුවොත් ඒක තමයි ඝනත්වය කියන්නේ. අපි ඒතර දන්නවා ඝන මීටර 5ක ස්කන්ධය 500යි නම් ඝන මීටර එකක බලන්න 505න් බෙදන්න ඕන. ඒක තමයි මේ කරලා තියෙන්නේ. v කියන්නේ ඝන මීටර 5යි. ඒතර ස්කන්ධය 500යි නම් අපිට 505න් බෙදලා ඝනත්වය හොයන්න පුළුවන්. ඝන මීටර එකක ස්කන්ධය හොයන්න පුළුවන්. ඒ නිසා අපි සාමාන්‍යයෙන් කියනවා තරලවල නැත්නම් ද්‍රවවල අපි අවස්ථිතිය බලන්නේ ඝනත්වය දිහා බලාගෙන. ඝනත්වය දිහා බලන එක ලේසි. හරි. ඒ නිසා අපි කියනවා දැන් සාමාන්‍ය ඝනත්වයේ වැඩි කියන්නේ පුතේ ඝන මීටර එකක ස්කන්ධය වැඩි කියන එක. එහෙනම් තරලවල ඝනත්වයේ වැඩි නම් සාපේක්ෂව අවස්ථිතිය වැඩි වෙනවා. තේරුණාද පුතාලට ඒ කිව්ව කාරණේ? තරලවල ඝනත්වයේ වැඩි නම් අවස්ථිතිය වැඩි. හරි. ඒකත් පුතාලට තියන් ඉන්න ඝන අවස්ථාවලදී ඔබ කෙලින්ම
ස්කන්ධය වැඩි එකාගේ අවස්ථිතිය වැඩි විදිහට තමයි සලකන්නේ. ඒ කියන්නේ පවතින චල තත්ත්වය වෙනස් කරන්න එයා වැඩි අකමැත්තක් දක්වනවා ස්කන්ධය වැඩි නම්. හරි? එහෙනම් පුතාලා ওই චුට්ට නෝට් එකට එකතු කරගන්නවා. අවස්ථිතිය ස්කන්ධය මත රඳාපවතී කියන මාතෘකාව යටතේ දකුණු පැත්තේ පුතාලට මම ඉඩ දීලා තියෙනවා. පුතාලා ওই ගෝල දෙක AB කියලා නම් කරගන්න. ස්කන්ධය අඩු ගෝලය B කියලා දාගන්න. ස්කන්ධය වැඩි ගෝලය A. දකුණු පැත්තෙන් ලියන්න රූපවල දක්වා ඇති නිශ්චලව පවතින A හා B ගෝල දෙක කුඩා අකුරින් ලියන්න. රූපවල දක්වා ඇති පරිදි නිශ්චලව පවතින A හා B ගෝල දෙක නිශ්චලව පවතින A හා B ගෝල දෙක තල්ලු කිරීමට සාපේක්ෂව වැඩි ආයාසයක් යෙදිය යුත්තේ ස්කන්ධයේ වැඩි වස්තුව සඳහා වේ. එනම් ගණන් අංක 1 කියලා ගණන් අංක 1 ස්කන්ධයේ වැඩි වස්තුවක සාපේක්ෂව අවස්ථිතියද වැඩි වේ. මත තියාගන්න ඉදිරි ලියාගන්න 1 ස්කන්ධයේ වැඩි වස්තුවක සාපේක්ෂව අවස්ථිතිය වැඩි වේ. අංක 2 තරල වරඟත ද්‍රව හෝ වායු වල ඝනත්වයේ වැඩි තරලයේ සාපේක්ෂව අවස්ථිතිය වැඩිය. ඝනත්වයේ වැඩි තරලයේ සාපේක්ෂව අවස්ථිතිය වැඩිය. හරි. එහෙනම් පුතාලා එතන පොඩ්ඩක් ඉඩ කළමනාකරණය කරලා ලියා ගන්න වෙයි. ඒක පොඩ්ඩක් ඉඩ මදි වගේ හිතුණා මට. නමුත් කළමනාකරණය කරුත් කරගන්න පුළුවන්. ඊගාවට අපිට තියෙනවා අවස්ථිතිය විදහා දක්වන පරීක්ෂණ කිහිපයක්. විභාගයට එන මට්ටමේ පරීක්ෂණ කිහිපයක් අපිට කිහිපයක් කියන පරීක්ෂණ අවස්ථා දෙකක් අපිට පෙන්වන්න පුළුවන්. සාමාන්‍ය බහුල වශයෙන්ම අපි මේ පරීක්ෂණ අවස්ථා දෙක පොඩ්ඩක් බලලා තවත් ඔන්න උඩ කිව්ව කතාව, ඒ කියන්නේ අවස්ථිතිය ස්කන්ධය මත රඳාපවතී නැත්නම් ස්කන්ධයේ වැඩි වස්තුවේ සාපේක්ෂ අවස්ථිතිය වැඩි කියන කතාව තේරුම් ගන්න උත්සාහ කරමු මේ උදාහරණ එක්ක පරීක්ෂණ එක්ක. එතකොට දරුවෝ පළවෙනි පරීක්ෂණයට මම තෝරගත්තේ මෙන්න මේ ඔයාලට පේනවා ට්‍රොලියක මෙහෙම පුතේ අවලම්බයක් ඉල්ලලා තියෙනවා. අපිට මේ ට්‍රොලිය තල්ලු කරන්න පුළුවන්. ඒ ට්‍රොලියේ අවලම්බයක් ඉල්ලලා තියෙනවා. අපි මේක තමයි අවලම්බය. අවලම්බය කියන්නේ මොකක් හරි බරක් සහිත ගෝලයක් අපි තන්තුවකින් එල්ලුවාම ඒක අවලම්බයක් කියලා තමයි හඳුන්වන්නේ. ඉතින් මේක නිශ්චලව තියෙද්දි ඇත්තට මේක හෝ ඒකාකාර ප්‍රවේගයෙන් යද්දිත් මෙහෙම තමයි තියෙන්නේ. ඒකාකාර ප්‍රවේගී අවස්ථා දෙකෙන් පුතේ අවලම්බය නිකම්ම සිරස්ව පවතින අපිට දකින්න පුළුවන්. හරි, මම ප්‍රශ්නේ අහන්නේ ඔබගේ දැන් නිශ්චල අවස්ථාවකින් හිතමුකෝ අපි එතකොට මෙයාව ත්වරණය කරොත් මොකක් වෙයිද? මේක මෙහෙම ත්වරණය කරොත්. එතකොට අපි හිතන්නකෝ දැන් මෙයා නිශ්චල අවස්ථාවේ ඉන්නේ. එතකොට ත්වරණය කරපු ගමන් එතකොට මෙයා කැමති චලනය වෙන්නද චලනය නොවී ඉන්නද? අවස්ථිති මූලධර්මයට අනුව මෙයා කැමති චලනය නොවී ඉන්න. එතකොට මෙයා යන්න කැමති නැහැ. මෙයා ඉන්න බලනවා. මේ ට්‍රොලිය ඉස්සරහට යනවා. ඒ කියන්නේ ට්‍රොලිය මේ පිටිපස්සේ බිත්තියත් ඉස්සරහට එනවා. ඉස්සරහා බිත්තිය ඉස්සරහටම යනවා නේ. දැන් ඔබ ට්‍රොලිය ඉස්සරහට යනවා කියන්නේ ඔබ නිකන් පොඩි මේ ඉස්සරහට යන අවස්ථාවක් නිකන් කඩේකින් පෙන්නුවොත් ඔහොම වෙන්න එපා. ට්‍රොලිය ඉස්සරහටම තල්ලු වෙන්න එපා. තල්ලු වෙද්දි මේ අවලම්බේ මෙහෙමම ඉන්න බලනවා. ඒකේ ප්‍රතිඵලයක් විතර දැන් අවලම්බේ එල්ලලා තියෙන ලක්ෂ්‍ය මෙතන. ට්‍රොලියත් එක්ක මේ ලක්ෂ්‍යයත් යන්න බෑ ඉස්සරහට පුතේ. එතකොට එයාගේ ලණුව ඔහොම ඇලවෙනවා අවලම්බේ එතන වෙලා ඉන්න බලනවා. ඒකේ ප්‍රතිඵලය තමයි ඔබට දකින්න පුළුවන් වෙනවා අවලම්බේ අවස්ථිතය එයා එතනම ඉන්න හැදීමේ ප්‍රතිඵලයක් විදිහට එයා මේ වගේ පිටිපස්සට ඇලවිලා වගේ ඉන්නවා පේන්න ගන්නවා. කියන සිතසත් එක කිසියම් කෝණයක් හදලා ඇලවිලා ඉන්නවා පේන්න ගන්නවා. ඉතින් මෙතනදී මෙයාගේ මේ පිටිපස්සට යන්න හේතුව අපිට තේරෙනවා දැන් එහෙනම් එයාගේ පවතින චල තත්ත්ව වෙනස් කරන දක්වන අකමැත්ත නිසා අවලම්බය
ඒ පොසිෂන් එකෙම ඉන්න උත්සාහ කිරීම. හරි. ඒතකොට එයා එතනට ඉන්න උත්සාහ කිරීමයි ඊට පස්සේ ට්‍රොලිය සාපේක්ෂව ඉස්සරහට යෑමයි ප්‍රතිඵලයක් විදියට පිටිපස්ස බිත්තියට මේක කිට්ටු වෙන විදියට මේ බිත්තියෙන් ඈත් වෙන විදියට මෙයා යම් තැනක සමතුලිත වෙනවා. පස්සේදී වෙන්නේ මෙයාට මෙන්න මේ පැත්තට ලැබෙන එක අපිට නිව්ටන්ගේ දෙවෙනි නියමයෙන් විස්තර කර හැකි. අවසානට මෙන්න මේ තන්තුවේ ආතතියෙන් ලැබෙන හරි. දැන් අපිට පේනවා ආතතියෙන් සංරචකයක් එනවා තිරස පැත්තට. අන්නේ ආතතියෙන් ලැබෙන සංරචකය. දැන් කලින් එහෙම ආතතියක් නැහැ මේ. ඒක තියෙන සිරස ඔස්සේ. ඒ ආතතියෙන් කරන්න පුළුවන් දෙයක් නැහැ නේ. ඔයගේ තිරස් චලිතයට සිරසට ඔස්සේ තියෙන බලවලින් මොකුත් කරන්න බෑනේ. දැන් මේ වෙලාවේ තියෙන බල දෙකම තියෙන සිරස ඔස්සේ. හරි. දැන් ඔයාලට පේනවා සිරස ඔස්සේ mg හිම තිබ්බට තන්තුවේ ආතතිය පේනවා දකුණු පැත්තට. ඒ කියන්නේ එයාගේ චලිත දිශාවට, තොරණ වෙන දිශාවට මොකද වෙන්නේ පුතේ? සංරචකයක් දෙනවා. හරි. අන්නේ t ඔබට එතන එන්නමනේ sin θ කියලා සංරචකයක් නේ. මේ කොනේ θ නේ z අකුරේ. ඒතර ඒ t sin θ කියන සංරචකයෙන් තමයි මෙයා මේ තොරණෙන් ඇදගෙන යන්නේ කියලා පස්සේ අපිට නිව්ටන් දෙවන්ගේ දෙවන නියමයට අනුව කියන්න පුළුවන්. මොකද නිව්ටන්ගේ දෙවන නියමය සමානයි මේ උප කරද්දී අපිට කියන්න පුළුවන් වස්තුවට තොරණයක් තියෙනවා නම් එයාට අනිවාර්යයෙන්ම මෙයා ඇදගෙන යන්න බාහිර බලයක්ත් තියෙන්න ඕන. එතකොට අන්තිමේදී වෙන්නේ මේ t ගෙන් හම්බෙන සංරචකයෙන් තමයි අවලම්බය මෙහෙට අරගෙන යන්නේ. නමුත් හැබැයි අවලම්බය ඇලවුනේ හොඳට මතක තියාගන්න යාගේ අවස්ථිතිය නිසායි. පිටිපස්සට ගියේ එකයි. හරි. දැන් අපි හිතමුකෝ මේ තොරණේ වෙච්ච එක ඊට පස්සේ මන්දනය කරන්න පටන් ගත්තා කියලා. එතකොට දැන් මෙයාට ප්‍රවේගයක් තියෙනවා. ප්‍රවේගයක් තියෙනවා. හරි. එතකොට එයා මන්දනය කරන්න පටන් ගත්තාම වෙන්නේ එතකොට ඒක ඇත්තටම අපි හිතන්න ඕන මෙතන මෙයා ඒකාකාර ප්‍රවේගයෙන් වගේ යන අවස්ථාවක් ගැන හිතන්නකෝ. මෙතනට සාපේක්ෂව හිතනවා. මේක ඒකාකාර ප්‍රවේගයෙන් තොරණය කරලා යම් ප්‍රවේගයක් ගත්තට පස්සේ ඒ ප්‍රවේගයෙන් ගිය එක්කෙනා එකපාරටම තෙරින් ගෙදලා මන්දනය කරනවා. දැන් මන්දනය කරපු ගමන් වෙන්න බලන්නේ මෙයා දැන් යම් ප්‍රවේගයකින් යනවා. එතකොට මෙයා ඒ ප්‍රවේගයෙන් යන්න උත්සාහ කරනවා. නමුත් ඔයාගේ සාපේක්ෂව දැන් ට්‍රොලිය ඉස්සරහට යන වේගය අඩු කරන්න පටන් ගත්තාම මෙන්න මේ දෙන්නයි. ඒ කියන්නේ ඉස්සරහා බිත්තිය වේගය අඩු කරනවා. මෙයා අර වේගෙන් යනවා. ඒතකොට මේ දෙක අතර ලංවීමක් සිදු වෙනවා. ඉතින් අපිට දකින්න පුළුවන් වෙනවා අවලම්බය අර ට්‍රොලියට සාපේක්ෂව හරි එතනට වෙලා ඉන්න උත්සාහ කිරීමේ ප්‍රතිඵලයක් විදියට එයාගේ මේ බිත්තියයි ඉස්සරහා බිත්තියයි අවලම්බය අතර ලංවීමක් වෙනවා. ඒ කියන්නේ අවලම්බය මන්දනය කරන දිශාවට ඔය වගේ මොකක් හරි කෝණකින් ඇලෙනවා පුතාලට බලන්න පුළුවන්. ඉතින් ඒකත් අපිට නිව්ටන්ගේ දෙවන නියමයට අනුව විස්තර කරනවා නම් මෙන්න තන්තුවේ ආතතියක් තියෙනවා. පුතාට විස්තර කර ගන්න පුළුවන්. ආතතිය මේ පැත්තට ලබා දෙන සංරචකයෙන් තමයි අවලම්බය එයාගේ වේගය අඩු කරගන්නේ. හැබැයි ඒ සංරචකයේ ලැබුණේ හොඳට මතක තියාගෙන ඉන්න එයාගේ අවස්ථිතිය. ඒ කියන්නේ අවලම්බයේ අවස්ථිතිය නිසා එයා පවතින චල තත්ත්වය තුළම පවතින උත්සාහ කිරීමයි. හරි. ඉතින් ඔයාලට මේක ඕනම දරුවෙකුට මේ පරීක්ෂණය ගෙදර කරලා බලන්න පුළුවන්. ඉතින් මේකේ තවත් හොඳ අවස්ථාවක් තියෙනවා පරීක්ෂණ දෙක විදියට. අපි මේ පරීක්ෂණ දෙකම මෙතන දාගන්න ඕන නිසා පුතාගේ පිටුවේ මම අවස්ථිත විදහා දක්වන පරීක්ෂණ පෙන්වන්න මෙන්න මේ වගේ මෙතන මාතෘකාවට ඉඩක් තියලා තියෙනවා. මේ ඉඩ පුතා මෙහෙම දෙකට බෙදා ගන්න ඕන. දා ගන්නවා මෙතන පරීක්ෂණ 1, මෙතන පරීක්ෂණ 2. පළවෙනි පරීක්ෂණයට අදාළව කුඩා සයිස් එකට මොකද යටි මට විස්තර කරන්න තියෙන නිසා මේ රූප තුන මෙන්න මේ වගේ ප්‍රදේශයක මෙන්න මේ රූප තුන ඇඳලා පෙන්නන්න. හරිද පුතේ? එහෙනම් මම මේ පෙන්නුවේ ඔයාගේ නිබන්ධනේ නෝට් එක සටහන් කරන වෙලාවට ඉඩ කොහොමද සකස් කරගන්න කියලා. එහෙනම් පුතා රූප තුන අඳින්න වීඩියෝ එක නවත්තලා දැන් අපි ඇඳලා කියලා හිතාගෙන මම මෙතන නම් පල්ලෙහාට දැන් නෝට් එක දෙන්නයි යන්නේ. හරි පුතා එහෙනම් රූප තුනට යටින් ලියන්න යන්න මෙහෙම. රූපේ දක්වා ඇති පරිදි අවලම්බයක් එල්ලන ලද ට්‍රොලියක් නිශ්චලතාවයේ සිට දකුණට තොරණය කර පසුව එය මන්දනය කරන අවස්ථාවක් සලකන්න. හරි. ගණ්ඩ අංක 1 ට්‍රොලිය තොරණය වන විට අවලම්බය නිශ්චලතාවයෙන්ම පවතීමට උත්සාහ කරන බැවින් එය ට්‍රොලියට සාපේක්ෂව පිටුපසට තල්ලු වනු දැකිය හැකිය. හොඳට මතක තියාගන්න මේ තල්ලු වීම සිදු වෙන්නේ ට්‍රොලියට සාපේක්ෂව. ඒ කියන්නේ පොළොවේ ඉන්න මිනිස්සුෙකුට මේක පස්සට තල්ලු වුණා වගේ කියලා පෙන්වනකොට ඇත්තටම මෙයා
පස්සට තල්ලුණා කියන්නේ එයාගේ ඉන්න පොසිෂන් එකකින් පස්සට යන්නේ නැහැ. මෙයා මේ ඉන්න තැනම ඉන්නවා ට්‍රොලියට සාපේක්ෂව මෙයා එළවෙනවා වගේ තමයි පේන්නේ. මේව පොළවේ තියෙන ඊතලයක් දිහා බලාගෙන හරි අවලම්බෙට යොමු කරපු ඊතලයක් තියෙනවනේ මම තියාගන්න ඊතලේ තාමත් අවලම්බෙට යොමු වෙලා ඉන්නේ මේ මොහොතේ. ඒ කියන්නේ වගේ ඒකෙන් තේරෙන්නේ මේ අවලම්බේ මේ ඉල්ල තියෙන ස්කන්ධය ඊතලෙන් වම් පැත්තට ගිහිල්ලා නැහැ. කොයිල හරි ආ ඉස්සරහට යන එක තමයි වෙන්නේ. හරි ඒක කියන්නේ අපිට මේ පස්සට යම පේන්නේ ට්‍රොලියට සාපේක්ෂවයි. හරි. ඔයා ඉතින් අහන්න පුළුවන් හොඳට තේරුම් අරගෙන ඉන්න. හරි. එතකොට දෙවෙනි පොයින්ට් එක ලියන්න අංක 2. ට්‍රොලිය ඒකාකාර ප්‍රවේගයෙන් යන විට නැවත අවලම්බයේ සිරස්ව පවතින අතර ට්‍රොලිය ඒකාකාර ප්‍රවේගයෙන් යන විට නැවත අවලම්බයේ සිරස්ව පවතින විට එය ෂණිකව මන්දනය කිරීමේදී අවලම්බය ඉස්සරහට තල්වීම සිදුවේ. අවලම්බයේ ට්‍රොලියට සාපේක්ෂව ඉස්සරහට තල්වීම සිදුවේ. හරි. එහෙනම් පුතාලට මේක මම ගොඩක් විස්තර කරන්න ඕනේ නෑ. මොකද ඔබට කලින් බස් එකේ සිද්ධියත් මේකමයි තියෙන්නේ. බලන්න මේ බස් එකත් එක්ක කම්පෙයාර් කරලා බස් එකට මගියාගේ චරිතයත් එක්ක ඒකත් මේකමයි. ඒකින්ද මේක ලොකුවට විස්තර කරන්න අවශ්‍ය නැහැ. ඔබට අදහසක් ආවනම් හරි. අපි ඒකිනම් පරීක්ෂණ 2 පරීක්ෂණ 1ට අදාළව අපි මේක නෝට් කරගත්තා. ඒ වගේ පරීක්ෂණ 2 පොඩ්ඩක් බලමු. අතර පුතාගේ දෙවෙනි පරීක්ෂණයේ පෙන්වලා තියෙන්නේ පුතේ ජල බීකරයක මෙන්න මේ වගේ පතුලේ බැලුන් එකක් ගැට ගහලා එතකොට මේ වගේ පද්ධති නිශ්චලතාවයේ තියෙනවා කියලා හිතමු. ජල බීකරය පුතාට පෙන්වලා තියෙන විදිහට තල්ලු කරන්න පුළුවන් ට්‍රොලියක් උඩයි තියලා තියෙන්නේ. ඉතින් මේ පද්ධතිය නිශ්චල හෝ ඒකාකාර ප්‍රවේගයෙන් යද්දී අපිට දකින්න පුළුවන් මේ බැලුන් එක සිරස්ව තමයි පවතින්නේ. බැලුන් එක ඇතුළේ තියෙන වාතයේ ඝනත්වයට වඩා ජලයේ ඝනත්වය අනිවාර්යයෙන්ම වැඩි. ඒකයි බැලුන් එක පාවෙන්න හැදීමේ ප්‍රතිඵලයක් විදිහට මෙයා ලණුවෙන් පල්ලයට බැඳෙන්නේ නැත්නම් ජල පෘෂ්ඨය උඩට ඇවිත් පාවෙනවා. එතකොට ඔබ තේරුම් ගන්න ඕන එහෙනම් කොහොමත් අපි දන්නවා වාතයේ ඝනත්වය ද්‍රවයේ ඝනත්වයට වඩා අඩුයි. හරි. ඉතින් ඒක සමම් පෙන්නනවා ඝනත්වය ρ0. ඒ කියන්නේ ρ0 කියලා මම දැන් මේ වාතයේ ඝනත්වය ඔබට ජලයේ ඝනත්වයට වඩා අඩුයි. දැන් මේ සිස්ටම් එක ඔබ දකුණට තොරණය කරොත් නිශ්චලයි ඔබ මේක මේ පැත්තට තොරණය කරනවා. දැන් තොරණයක් කියලා පෙන්නන්න මම වගේ ධනාගයක් දාන්නම්කො යටින් මම ලියලා තියෙන තොරණය කියලා දකුණට තමයි තොරණය කරන්නේ. දැන් මේකේදී වෙන දේ හොඳට තේරුම් ගන්න මුලින්ම බැලුන් එක ගැන හිතන්න කලින් පුතා මාධ්‍ය ගැන හිතනවා නම් ඒ කියන්නේ මේ ජලය ගැන හිතනවා නම් ජලය දැන් මේ ට්‍රොලියත් එක්ක තියෙන දැන් මම මේ ජලය අත්හැරලා ඇන්දොත් ඔබට මේ ට්‍රොලියත් එක්ක තියෙන ට්‍රොලියට සම්බන්ධ කරලා තියෙන වීදුරු භාජනය තමයි පුතේ යන්නේ කවුරු තල්ලු කරලා තොරණේ වෙන්නේ. එතකොට ජලයේ අවස්ථිතිය නිසා ජලය යන්නෙම නැතුව ඉන්න බලනවා. එයා try කරනවා යන්නෙම නැතුව ඉන්න. හරි. එතකොට මේකේ ප්‍රතිඵලයක් විදිහට දරුවෝ මෙතන ජලය ඉන්න හදනවා ඔයාගේ ටැංකිය ඉස්සරහට යන්න හදනවා. ප්‍රතිඵලය වෙන්නේ මේ ජලය එකතු වෙන්න ඕන ඉස්සරහා බිත්තිය පැත්තටද පිටිපස්සේ බිත්තිය පැත්තටද? හොඳට තේරුම් ගන්න ජලයේ අවස්ථිතිය නිසා එයා ඒ ඉන්න තැනම ඉන්න හදනවා. හැබැයි ටැංකිය යනවා ඉස්සරහට. ඒතර මගේ ප්‍රශ්නේ ජලය ඒක රාශී වෙන්නේ ඉස්සරහා බිත්තිය පැත්තේද පිටිපස්සේ බිත්තිය පැත්තේද? හරි සරලයිනේ පුතේ. ජලය ඔහොම මිද්දි මේ බිත්තිය ඔහොම ඉස්සරහට එන්න පටන් ගත්තට පස්සේ වතුර යන්නේ නැත්තම් ඔයාලට පේනවා පිටිපස්සේ බිත්තියේ වතුර ටික ටික මොකද වෙන්නේ? එකතු වෙන්න පටන් ගන්නවා. ඕකේ ප්‍රතිඵලයක් විදියට පුතාට දකින්න පුළුවන් වෙනවා ජල පෘෂ්ඨය ඔන්න ඔය විදියට ඇලවෙනවා. තේරුණාද පුතාලට? ජල පෘෂ්ඨය ඇලවෙනවා. හරි. එතකොට මේ තින්නේ ඔයගේ ඇලවුණු ජල පෘෂ්ඨය ඔබට මෙහෙම නිකන් චෙක් කරගත්තොත් කඩිරකින් ඔන්න ඔය විදියට ඒක යම් ආනතියකට කියන්නේ ඔයගේ තිරසත් එක්ක කිසියම් ආනතියකට ඇලවෙනවා. ඉතින් ඇලවෙන එක තොරණයේ ඔය කෝණය තොරණයේ විශාලත්වයට අනුලෝමව සමානුපාතික වෙනවා වගේ අපිට පස්සේ පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ ඒක අපි තව එහෙම නොකියයිමු දැන්ට මොකද ඒක ඔප්පු කරලා පෙන්වන්න ඕන. ඉතින් අපි දැන්ට ඒක එහෙම අමතක කරලා ඇලවෙනවා කියන එක විතරක් තේරුම් ගන්න. එතකොට ඊගාවට බැලුන් එක කොයි පැත්තට ඇලවෙයිද? දැන් ඔබට හිතෙයි අර කලින් අවලම්බය වගේ බැලුන් එක පස්සට තල්ලු වෙයි කියලා.
නමුත් පුතේ ඒක වැරදි. උත්තර තේරුම් ගන්න. දැන් මෙන්න මෙහෙම දෙයක් වෙන්නේ. හරි. දැන් ඔයාගේ බැලුන් එක කොහොම හිටියනේ? සිරස්විටිය බැලුන් එකනේ. දැන් මේ බැලුන් එක වටේ තියෙන ඝනත්වයේ වැඩි ජලයේ අවස්ථිතිය වැඩි නිසා. හරි. මේ බැලුන් එක හදලා තියෙන බැලුන් එක ඇතුළේ තියෙන වාතයට සාපේක්ෂව අවට ජලයේ ඝනත්වය වැඩි නිසා ඒගොල්ලන්ගේ අවස්ථිතිය වැඩි. එහෙනම් අවස්ථිතිය වැඩි කට්ටිය පිටිපස්සට එකතු වෙන්න උත්සාහ කරද්දී මෙයාව පුතේ මෙයාගේ සාපේක්ෂ අවස්ථය අඩු නිසා මෙයාව වෙන්නේ ඉස්සරහට තල්ලු වෙන එක. ඒක ඇත්තටම එයා කැමැත්තෙන් තල්ලු වීමක් නෙවෙයි තියෙන්නේ. හොඳට තේරුම් ගන්න. අන්න හරි. මොකද්ද ජලය පස්සට ගමන් කිරීමේ ප්‍රතිඵලයක් විදිහට බැලුන් එක අකමැත්තෙන් ඉස්සරහට තල්ලු වීමක් සිද්ධ වෙලා තියෙනවා. තේරුම් ගත්තද? එහෙනම් ඔබ හොඳට තේරුම් ගන්න තරල මාධ්‍යය තුල ඝනත්වය නේද වැඩි ද්‍රවයක් තුල ඝනත්වය අඩු මොකක් හරි තරලයක් මේ විදිහට පවතිද්දී පුතාගේ අවස්ථිතිය වැඩි එක්කෙනා තමයි අර අපේ සංකල්පයට අනුව හැසිරෙන්නේ. ඒ කියන්නේ පිටිපස්සට තල්ලු වෙන්නේ අවස්ථිතිය වැඩි එක්කෙනා. දැන් අවලම්බේ පිටිපස්සට තල්ලු වුණා වගේ මෙතන අවස්ථිතිය වැඩි ජලය පිටිපස්සට තල්ලු වෙනවා. ඒක ප්‍රතිඵලයක් විදිහට ඝනත්වයේ අඩු මාධ්‍ය ඉස්සරහට ඒ කියන්නේ අර ප්‍රබල එක්කෙනා පස්සට යෑමේ ප්‍රතිඵලයක් විදිහට එයා ඉස්සරහට යනවා. ඒ කියන්නේ මේ බැලුන් එකට පස්සට මෙහෙම යන්න දෙන්නේ නැහැ. මොකද ඒ අවකාශයේ තියෙන ඉන්න වැඩිපුර කැමති බැලුන් එකට වඩා කවුද? ජලය. ඒ කියන්නේ අපි බැලුන් එක නැත්නම් අඳින්නේ පුතේ මේ පැත්තේනේ. ඒතකොට මේ පැත්තේ මේ දැන් මේ බැලුන් එක ගන්න පරිමාවට සමාන ජල පරිමාවක් කියන මේ පැත්තේ ඉන්න බෑ. මෙයාට බැලුන් එකට මෙතන ඉඩ දෙන්න. නමුත් මෙතන ඉන්න බැලුන් එකට වඩා වැඩි කැමැත්තක් දක්වන්නේ කවුද? ඒ අවස්ථිතිය වැඩි ජලයනේ. එහෙනම් ජලය තමයි වැඩිපුර කැමති මේ පැත්තටලා ඉන්නේ. ඒක නිසා ජලය මෙතනට මේ ප්‍රතිඵල කියන්නේ ජලාණු ඔක්කොම මේ විත්තර තල්ලු වීම ප්‍රතිඵලයක් විදියට වගේ බැලුන් එක ඉස්සරහට යනවා. ඕක ඔබ නිකන් හිතන්න මේ කාමරය ඇතුලේ අපි එක එක මට්ටමේ හොඳ ශක්තිවන්ත මිනිස්සුයි ඔය අතර දුර්වල කිහිප දෙනෙකුයි දාලා අපි කිව්වොත් කියන්නේ අපි තුමු මිනිස්සු මේක පුරවලා ඉන්නවා කියලා. මිනිස්සු ගොඩාක් පුරවලා ඉන්නවා මේකේ. අපි කියනවා හැම එක්කෙනාම පුළුවන් තරම් මේ බිත්තිය අල්ලන් ඉන්න. මේ බිත්තිය අල්ලන් ඉන්න. එතකොට ශක්තිවන්ත කට්ටිය අර දුර්වල කට්ටිය වරපැත්තට තල්ලු කර කර මේ බිත්තිය ළඟ අල්ලගනි. එතකොට දුර්වල කට්ටියගේ හිතේ තියෙන්නේ මේ බිත්තිය අල්ලන්න. නමුත් ශක්තිවන්ත එක්කෙනා අරයට ඒක කරන්න දෙන්නේ එයාව ඉස්සරහට තල්ලු කරගෙන හරි මෙයා පිටිපස්ස බිත්තිය අල්ලනවා. ඒකෙත් මේක වගේ තමයි. බැලුන් එකටත් අවස්ථිතියක් තියෙනවා. එයා කැමති පිටිපස්සට ඉන්න. තේරුණාද? නමුත් බැලුන් එකට සාපේක්ෂව එයාගේ අවට මාධ්‍ය ප්‍රබල වීම නිසා ඝනත්වයේ වැඩි මාධ්‍ය අවස්ථිතිය වැඩි වීම නිසා ඒගොල්ලෝ පිටිපස්සට ගිහින් බැලුන් එක අනේ අපොයි ඉස්සරහට තල්ලු කරනවා. තේරුණාද? මේක පරිස්සමව බලන්න පුළුවන්. විස්තර කිරීමත් ලස්සනට මේ විදිහට කරගන්න පුළුවන්. හරි. ඉතින් මේ සිස්ටම් එක යම් ප්‍රවේගයකින් යන වෙලාවට කියන්නේ ඒකාකාර ප්‍රවේගයකින් යමින් ඉන්න මේ සිස්ටම් එක ඒත් විතර මම කිව්වා මේ ජල පුෂ්ටිය තියෙන තිරස්වමයි ඒකාකාර ප්‍රවේගයකින් යන අවස්ථාවක් වුණා. හරි. දැන් ෂණිකව මන්දනය කරොත් දැන් එතකොට ජලයට ප්‍රවේගයක් තියෙනවා ඔයාගේ වාදනයේ සහිත ට්‍රොලිය නවතින්න හදනවා. එතකොට ජලය ඉස්සරහට යන්න හදනවා ට්‍රොලිය නවතින්න හදනවා. ඔයාට ජලය එකතු වෙන්නේ ඉස්සරහ බිත්තියේ. අන්න මේ විදිහට ආනත වෙනවා දකින්න පුළුවන්. මොකක් හරි අපි කෝණයක් ගමු බීටා කියලා. බීටා වගේ කෝණයකට ආනත වෙනවා. හරි. එතකොට දැන් ඔයාගේ ඝනත්වයේ වැඩි මාධ්‍ය ඉස්සරහ බිත්තියට යන්න උත්සාහ කරන නිසා ඔයාගේ බැලුන් එකට සිද්ධ වෙනවා අකමැත්තෙන් වුණත් අර ඝනත්වයෙන් වැඩි මාධ්‍ය බැලුන් එක මේ වගේ පිටිපස්සට පුතේ තල්ලු කරලා දානවා. හරි. එහෙනම් ඔය තමයි වගේ දකින්න පුළුවන් ප්‍රතිඵල ටික වෙන්නේ. ඉතින් ඒ ටික පුතා හොඳට ඔලුවට ගන්න අරගෙන අපිට මේ ටික පෙන්න ගන්න පුළුවන්. හරි. එහෙනම් මේ ඔබගේ විශේෂයෙන්ම තරල මාධ්‍යයකදී ඝනත්වය වැඩි සහ ඝනත්වය අඩු තරල දෙකක් අතර අවස්ථිතියේ ගැටුම තමයි මේකෙන් ඔබට දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක හොඳ ලස්සන කතාවක්. පුතාගේ අර මම කිව්ව පිටුවේ දැන් ඔබ එක තීරුවක පරීක්ෂණය කරලා තියෙනවා. දෙවෙනි තීරුවේ ලොකු රූප ඕනේ නැහැ. මේ අදහස පේන රූප තුනක් මේ විදිහට ඇඳ ගන්න. මොකද යටින් විස්තර කිරීම තමයි වැදගත්ම වෙන්නේ. අපි විස්තර කිරීමට ඉඩ තියාගෙන ඇඳ ගන්න. හරි. එහෙනම් පුතා රූප ඇඳන් කියලා හිතාන මම විස්තර කිරීම කරනවා. ලියන්න
ජල බීකරයක් තුල එහි පැතුලේ බැලුනයක් සම්බන්ධ කර නිශ්චල පද්ධතිය පළමුව තොරණය කිරීමත් ඉන්පසු කිසියම් ප්‍රවේගයක පැවතිය පද්ධතිය නැවත මන්දනය කිරීමත් සිදු කරන විට දැන් දෙක තොරණය කරන විට ජලයේ අවස්ථිතිය හේතුවෙන් එය බීකරට සාපේක්ෂව පිටුපසට තල්ලු වේ. එබැවින් ජල පෘෂ්ඨය රූපේ පෙන්වා ඇති පරිදි ආනත වන අතර ආයගණ්ඩ ඒකටම වෙනම සාපේක්ෂ ඝනත්වයෙන් අඩු වාතය පිරි බැලුනේ ජලයට සාපේක්ෂව අඩු අවස්ථිතියක් පෙන්වන බැවින් ජලය පිටුපසට තල්ලු වීමේ ප්‍රතිඵලයක් විදියට අවස්ථිතිය අඩු බැලුනේ ඉදිරියට තල්ලු වීම සිදුවේ. හරි. එතකොට මන්දනයට මම මේක විස්තර කරන්න ඕනේ. ඔබට ඒක තේරෙනවා. මන්දනය කරද්දී එතකොට ඔයගේ ජලය ඉස්සරහ පුෂ්ඨයට එකතු වෙද්දී සාපේක්ෂ අවස්ථිතිය අඩු බැලුනේ ජලය ඉස්සරහට යෑමේ ප්‍රතිඵලයක් විතර බැලුනේ තල්ලු වෙනවා පිටුපසට. හරි. එහෙනම් මේ විදිහට පුතාලට අවස්ථිතිය විදහා දක්වන මෙන්න මේ පරීක්ෂණ ටික ඔළුවේ තියාගෙන ඉඳීමෙන් ඔබට නිව්ටන්ගේ පළමු නියමයේ ඇසුරෙන් එන සෛද්ධාන්තික ප්‍රශ්න සම්බන්ධව හොඳ තර්ක වලට එන්න පුළුවන්. තව මේකේ ඔබට ගැටලු වෙන්න පුළුවන් ස්වරූප කිහිපයක් පෙන්වන්න මම අපේ පන්තිවල තියෙන විශේෂතාව විදිහට ඔබට නිව්ටන්ගේ පළමු නියමයේ විදහා දක්වන ගැටලු ටිකක් මෙතන ගැටලු රටා ටිකක් නෝට් එකට දෙන්නයි යන්නේ. අපි එහෙනම් ඒ චුට්ට දැන් බලමු.